අපේ ඊළඟ මාතෘකාව බවට පත් වෙන්නේ ළමයි මේ රාජ්‍ය ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථාදායකී අතර මොන වගේ සම්බන්ධතාවයක් තියෙනවද කියන එක තමයි ටිකක් පුරුල්ල කතාවට වාදනයට ලක් කරනවා. රාජ්‍ය ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථාදායකී අතර තියෙන සම්බන්ධතාවය. ඔයා මේකේ ෂෝට් නෝට් එක ගහන්න කොල කෑල්ලක් අරගෙන සූදානම් වෙන්න. මොකද මේකෙදි කෙටි ප්‍රශ්න එන්න පුළුවන්. ඒ වගේම ඉරි ගහන ප්‍රශ්න බොහොමයක් එන්න පුළුවන්. ඒ නිසා අපි කෝකටත් කියලා සූදානම් වෙමු. මේ රාජ්‍ය ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථාදායකී අතර තියෙන්නේ මොන වගේ සම්බන්ධතාවයක්ද කියලා කතා කරමු. right. ඕන් තියෙන මාතෘකාව රාජ්‍ය ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථාදායකී අතර තියෙන සම්බන්ධතාවය. රාජ්‍ය ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථාදායකී කාර්යභාර නැත්තම් මේ දෙන්න අතර තියෙන සම්බන්ධතාවය තමයි අපි අද සාකච්ඡා කරන්නේ. මං කියවනවා බලා ගන්න අපේ ළමයි. මහ ජනතාවගේ ඡන්දය ලබා ගනිමින් නීති සම්පාදනය කරන දේශපාලකයන්ගේ ආයතනය බවට පත් වන්නේ ව්‍යවස්ථාදායකයයි. මෙහිදී පෙන්වා දෙන්නේ ජනතාවගේ තිබෙනා වූ පොදු ගැටලු ජනතාවගේ ඉල්ලීම් ආණ්ඩුව වෙත රැගෙන යන්නේද මෙම ව්‍යවස්ථාදායකයේ විසින් බවයි. මෙම ජනතාවගේ පොදු ගැටලු ආණ්ඩුව වෙත රැගෙන ගිය පසුව එම පොදු ගැටලුවට විසඳීම සඳහා මුදල් කියන්නේ ප්‍රතිපාදන වෙන් කිරීමේ බලය හිමිවන්නේද ව්‍යවස්ථාදායකයටයි. මේන් අපට පැහැදිලි වන්නේ ජනතාවගේ පොදු ගැටලු විසඳීම සඳහා ව්‍යවස්ථාදායකය අත්‍යවශ්‍යම ආයතනයක් බවයි. හරි. බලමු මෙන්න මේ ව්‍යවස්ථාදායකය සහ රාජ්‍ය ප්‍රතිපත්ති අතර තියෙන සම්බන්ධතාවය මොන වගේද කියලා. හරි. හොඳට බලන්න ළමයි මේ රාජ්‍ය ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථාදායකය අතර තියෙන සම්බන්ධතාවය තමයි කතා කරන්නේ. අපි දන්නවා මිනිස්සුන්ගේ පොදු ගැටලු මොනවද ඉස්සෙල්ලා අපි කතා කරමු. පොදු ගැටලුවක් කියන්නේ මොකද්ද? ළමයි පොදු ගැටලුවක් කියන්නේ මේ සමස්ත සමාජයේම තියෙන ගැටලුවක්. කොරෝනාව කියන එක පොදු ගැටලුවක්. පහුගිය කාලවකවානුවේ තිබුණු LTT ත්‍රස්තවාදී ගැටුම යුද ගැටුම මේ පොදු ගැටුමක් නේ. ඒ වගේම අර ගස් කැපීමක් සිදු වුණානේ පහුගිය දවස්වල හතර වටේම. ඒ ගස් කැපීම කියන්නේ මොකද්ද? පොදු ගැටලුවක්. මොකද සෑම මිනිස්සෙටම හුස්ම ගැනීම අවශ්‍යයි. හැබැයි එක මිනිස්සෙක් කියනවා ඔක්සිජන් ඕනේ නැහැලු මිනිස්සුන්ට හුස්ම ගන්න. නේ? ඔයාලා මේ කතාව අහන්න නැතිනේ. ඒ වෙනුවෙන් අර දේවානි කියන ඒ කාන්තාව පෙනී සිටිය එතන හරි වැදගත් කරුණක්. ඉතින් ඔයාලත් ඇත්තටම ඉන්නෝනේ මේ පැත්තේ යම් කිසි කෙනෙක් දේශපාලනයේ පැත්තේ ඉන්නවා නම් ඇත්තට එතන ඒ ළමයාගේ දැනුම සම්බන්ධයෙන් පොඩි ගැටලුවක් තියෙනවා. හරි. කොහොම වුණත් මේ මිනිසුන්ගේ පොදු ගැටලු හඳුනගෙන ඒ පොදු ගැටලු දේශපාලනයට අරගෙන යන්නේ කවුද? මිනිසුන්ගේ පොදු ගැටලු හඳුනගෙන ඒ පොදු ගැටලු දේශපාලනය වෙත අරගෙන යන්නේ කවුද? අරගෙන යන්නේ ළමයි ව්‍යවස්ථාදායකයෝ. ව්‍යවස්ථාදායකින් පාලකයෝ නැත්තම් ව්‍යවස්ථාදායකයෝ. එහෙනම් අපිට පැහැදිලි මේ ජනතාවගේ පොදු ගැටලු විසඳන ආයතනය තමයි ව්‍යවස්ථාදායකය. ව්‍යවස්ථාදායකයට තව ලස්සන නමක් කියනවා පාර්ලිමේන්තුව. ව්‍යවස්ථාදායකයට තව ලස්සන නමක් කියනවා මොකද්ද? පාර්ලිමේන්තුව. අපිට පැහැදිලි ළමයි ජනතාවගේ පොදු ගැටලු හඳුනාගෙන ඒ ගැටලු වලට විසඳුම් ලබා දෙන්නේ කවුද? ව්‍යවස්ථාදායකී නැත්තම් පාර්ලිමේන්තුව. ඒ විතරක් නෙමෙයි මේ දෙන්න අතර තියෙන සම්බන්ධතාවය. තව සම්බන්ධතාවයක් තියෙනවා. මොකද්ද? දැන් මිනිසුන්ගේ පොදු ගැටලු හඳුනාගත්තනේ. මිනිසුන්ගේ පොදු ගැටලු හඳුනාගෙන පාර්ලිමේන්තුව අරගෙන ගියා. හොඳට අහනවා මේ කියන කතාව. ඒ පොදු ගැටලු වලට ළමයි
ප්‍රතිපාදන වෙන් කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ කවුද? ව්‍යවස්ථාදායකයා. අපි කිව්වා මුදල් සම්බන්ධයෙන් ඒකාධිකාරී බලය තියෙන කාටද? ව්‍යවස්ථාදායකයාට. ඒ මොකද්ද બોලේ ඒකාධිකාරී බලය කියන්නේ? මුදල් සම්බන්ධයෙන් තනි බලය තනි අයිතිය තියෙන කාටද? ව්‍යවස්ථාදායකයාට. එහෙනම් අපිට පැහැදිලි නීති ප්‍රතිපත්ති සම්පාදනයේහිලත් ව්‍යවස්ථාදායකේ ලොකු කාර්යයක් කරනවා. මිනිස්සුන්ගේ ගැටලු හඳුනා ගන්නවා. ඊට පස්සේ ප්‍රතිපත්ති හදනවා. ඒ විතරක් නෙමෙයි මේ ප්‍රතිපත්ති රටේ ඉටු කරනවද නැද්ද කියලාත් තීරණය කරන්නේ කවුද? ව්‍යවස්ථාදායකයා. ඒවට මුදල් දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ කවුද? ව්‍යවස්ථාදායකයා. එහෙනම් වගේ ෂෝට් නෝට් එකේ වැදෙන්න ඕන මෙන්න මෙච්චරයි. මාතෘකාව රාජ්‍ය ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථාදායකයා. එක ජනතාවගේ මම මේ පොඩ්ඩක් විස්තර කරනවා. ජනතාවගේ ඡන්දයෙන් තේරීපත් වෙන්නේ කවුද? ව්‍යවස්ථාදායකයා. සමාජිකයෝ 225 දෙනානේ. පළවෙනි පොයින්ට් එක මෙන්න මෙහෙම වෙන්න ඕන. තරු ලකුණක් දාලා. ජනතාවගේ පොදු ගැටලු හඳුනාගන්නේ ව්‍යවස්ථාදායකයයි. පළවෙනි පොයින්ට් එක. දෙක. එම ජනතාවගේ පොදු ගැටලු වලට ප්‍රතිපාදන මුදල් වෙන් කරන්නේ ව්‍යවස්ථාදායකයයි. ඔච්චරයි. ඔය දෙක විතරයි මං කිව්වේ අවංකව. ඔය දෙක තමයි මෙච්චර වෙලා කියෝ හිටියේ. පැහැදිලිද? අපි බලමු මේ දෙන්න අතර තියෙන සම්බන්ධතාවය මොන වගේද කියලා. ඕන් තියෙනවා. රාජ්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම හා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම. මේ රාජ්‍ය ප්‍රතිපත්ති වලට මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නේ කවුද? ප්‍රතිපාදන ලබා දෙන්නේ ව්‍යවස්ථාදායකයා. අන්න ඒකයි මේකෙන් කියවෙන්නේ. අපි බලමු මොකද්ද මේ කියන කතාව කියලා. රාජ්‍ය ප්‍රතිපත්තියේ සකස් ප්‍රතිපත්ති කියලා හදාගන්න මෙතන. ප්‍රතිපත්ති කියලා හදාගන්න ටියුට් එකේ. රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම හේවත් සම්පාදනය කරනු ලබන්නේ ව්‍යවස්ථාදායකයයි. මෙතන ව්‍යවස්ථාදායකයේ වැරදි. එපමණක් නොව එම රාජ්‍ය ප්‍රතිපත්ති රටක් තුල ක්‍රියාත්මක කිරීමට මුදල් යොමු කරනවාද නැද්ද යන්න තීරණය කරන්නේ ලබන්නේද මෙම ව්‍යවස්ථාදායකයයි. අපට එම කරුණු මගින් පැහැදිලි වන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථාදායකයා අතර ඊටාම කිට්ටු සම්බන්ධතාවයක් පවතින බවයි. කෙසේ නමුත් අද වර්තමානයේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායකයේ සතු වන්නා වූ බලය ශීඝ්‍රයෙන් කප්වාදු වෙමින් පවතී. අනේ මෙයා මෙහෙම කතාවුත් කියන මම ඒක පැහැදිලි කරන්න. එසේ කප්පාදු වීමට බලපෑ හේතු කීපයකි. ඊට පස්සේ ළමයි බලමු ව්‍යවස්ථාදායකයේ සතු වන්නා බලය ශීඝ්‍රව ඒ කියන්නේ ශීඝ්‍රයෙන් අඩු වෙනවා කියන කප්පාදු වෙනවා කියවනේ. මේ ව්‍යවස්ථාදායකයේ බලය කප්පාදු වෙන අවස්ථාව බලමු. 1. ව්‍යවස්ථාදායකයේ බලය අඩු වෙන අවස්ථාව. දේශපාලන පක්ෂ ක්‍රමයේ වර්ධනය නිසා ව්‍යවස්ථාදායකයේ බලය අඩු වෙනවා. 1. 2. සමාජීය ප්‍රශ්න සංකීර්ණ වුණාම ව්‍යවස්ථාදායකයට විසඳන්න බැහැලු ඒවා ව්‍යවස්ථාදායකයේ බලය අඩු වෙනවලු. 3. ප්‍රායෝගික ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න බැහැලු ව්‍යවස්ථාදායකයට. ඒ නිසා ව්‍යවස්ථාදායකයේ දුරට යනවා. මේ තියෙන්නේ ව්‍යවස්ථාදායකයේ සතු වන්නා වූ බලය ශීඝ්‍රයෙන් කප්පාදු වෙමින් පවතී. එසේ කප්පාදු වීමට බලපෑ හේතු කීපයකි. මෙන්න මේ හේතු තුන තමයි මෙතනින් සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ ළමයි ව්‍යවස්ථාදායකයේ කාර්යභාරය බලය සීමා වෙමින් විධායකයා අද වර්තමානයේ බලවත් වෙන්න හේතුව තමයි මේකෙන් කතා කරන්නේ. ඔයාගෙන් අහයි කෙටි ප්‍රශ්නය මෙන්න මෙහෙම. හොඳට උත්තර දෙන්න. රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේහිලා ව්‍යවස්ථාදායකයේ කාර්යභාරය ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතී. ඒට බලපෑ කරුණු දෙකක් ලියන්න. ටිකක් සංකීර්ණයි. උත්තරේ තමයි මෙන්න මේ තුනෙන් දෙකක්.
දේශපාලන පක්ෂ ක්‍රමයේ වර්ධනය, සමාජීය ප්‍රශ්න සංකීර්ණ වීම, ප්‍රායෝගික ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට නොහැකි වීම කියන කරුණු තුනෙන් දෙකක් ලියන්න ඕන. පළවෙනි එක කතා කරමු. දේශපාලන පක්ෂ ක්‍රමයේ වර්ධනය නිසා කොහොමද ව්‍යවස්ථාදායකයේ බලය අඩු වෙන්නේ කියලා. මම කියවන්නම්. පික්මන්ට් යමු. ඊළඟ මාසේ දෙවනි සතිය වගේ වෙද්දි, දෙවනි සතිය නෙමෙයි සමාවෙන්න පළවෙනි සතිය වගේ වෙද්දි, දෙවනි සතිය වෙයි බොහෝ දුරට මම ඔයාලට අලුත් ටියුට් එකක් දෙනවා. ඒ නිබන්ධනය තමයි මම බොහෝ දුරට දෙන්න හිතන් ඉන්නේ 15 වෙනි පාඩම ශ්‍රී ලංකාව හා ලෝකය. ඒතර අපිට 13 තියෙනවා 14 තියෙනවා. කල් වෙලා තියෙන නිසා ප්‍රශ්න පත්‍ර පන්තිය මුළු දවසේම අදින්න හිතාගෙන ඉන්නවා. උත්තරත් එක්ක සාකච්ඡා කරලා රචනා ප්‍රශ්නත් සාකච්ඡා කරන්න මම හිතන් ඉන්නවා. හරි. බලමු. දේශපාලන පක්ෂ ක්‍රමයේ වර්ධනය නිසා කොහොමද ව්‍යවස්ථාදායකයේ බලය කප්පාදු වෙන්නේ, අඩු වෙන්නේ? වර්තමානයේ සෑම රාජ්‍යකම පහේ ක්‍රියාත්මක වන්නේ බහුපක්ෂ ක්‍රමයයි. එහිදී එක දේශපාලන පක්ෂයකට බහුතර ආණ්ඩු බලයක් ලබා ගැනීමට නොහැකි වේ. එනම් සියලුම පක්ෂවලට පාර්ලිමේන්තුවේ නියෝජනය ලැබේ. ඒ හරහා ව්‍යවස්ථාදායකයේ තත්ත්වය යම් මට්ටමකට දුර්වල වෙයි. එනම් දේශපාලන පක්ෂ ක්‍රමයේ වර්ධනය නිසා ව්‍යවස්ථාදායකත්වයේ තත්ත්වය දුර්වල වෙයි. පැහැදිලි කරන්නම් මම. මෙන්න මේ වගේ කතාවක් ළමයි මෙතන කියන්නේ. ව්‍යවස්ථාදායකයේ තත්ත්වය දුර්වල වෙන්න හේතු කීපයක් කිව්වා. අපි ඒකෙන් කතා කරන්නේ පළවෙනි හේතුව. ඒ පළවෙනි හේතුව තමයි දේශපාලන පක්ෂ ක්‍රමයේ වර්ධනය. කොහොමද ළමයි දේශපාලන පක්ෂ වර්ධනය වුණාම ව්‍යවස්ථාදායකයේ බලය අඩු වෙන්නේ? හොඳට කල්පනා කරන්න. පක්ෂ තියෙන්නේ කොහෙද? ව්‍යවස්ථාදායකයෙක්. දේශපාලන පක්ෂ තියෙන්නේ කොහෙද? ව්‍යවස්ථාදායකයෙක්. එතකොට ළමයි දේශපාලන පක්ෂ ගොඩාක් වර්ධනය වුණාම දැන් ලංකාව වගේ ගන්නකො. දේශපාලන පක්ෂ ගොඩාක් වර්ධනය වුණාම මොකද වෙන්නේ? අර එක තීන්දුවක් තීරණයක් ගන්න බෑ. නේ? පක්ෂ 20ක් විතර අද ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව කීයද? 70ක් විතර. අද වර්තමානයේ 70ටත් වඩා වැඩි ඇති. ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 70ක් විතර. දැන් ඔය පක්ෂ ඔක්කොම තියෙන්නේ කොහෙද? පාර්ලිමේන්තුවේනේ. පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂය ගොන්නම තියෙද්දි රොත්තක් තියෙනවනේ දැන්. ඔයිට ඔක්කොම තියෙද්දි දේශපාලන පක්ෂ විවිධ දේවල් ඒ කියන්නේ එක තීන්දුවකට එන්නේ නැහැ. අර දේශපාලන පක්ෂය ඒ පැත්තට අදිනවා, මේ දේශපාලන පක්ෂය මේ පැත්තට එයාලගේ මතයක්, මේ දේශපාලන පක්ෂය මේ එයාලගේ මතයක්, අරගොල්ලෝ එයාලගේ මතයක්. ඒ කියන්නේ විවිධ දේශපාලන පක්ෂ ඒ මත දරනවා. එක මතයකට එන්නේ නැහැ. අන්න එතකොට මොකද වෙන්නේ? ව්‍යවස්ථාදායකත්වයේ තත්ත්වය දුර්වල වෙනවා. අර එක බලයකට ගන්න බෑ. 225ම එක මතයක් නැහැ. අන්න ඒකයි. 225 එක පක්ෂයක්. එක පැත්තක තවත් පක්ෂයක් තව පැත්තක. ඉතින් ඒ නිසා මේ අර ව්‍යවස්ථාදායකත්වයේ තත්ත්වය බලය දුර්වල වෙනවා. අර දේශපාලන පක්ෂ ක්‍රමයේ වර්ධනය තිබ්බහම. එක තීන්දුවකට මතයකට එන්න බෑනේ. ඇයි? පක්ෂ ගොඩයි, අදහස් ගොඩයි. අවුල් ජාලාවක්, මාළු කඩයක් වගේ. අන්න ඒකයි. ඉතින් අපිට පැහැදිලි ව්‍යවස්ථාදායකත්වයේ තත්ත්වය දුර්වල වෙන්න එක හේතුවක් තමයි දේශපාලන පක්ෂ ක්‍රමයේ වර්ධනය කියන එක. ලස්සන වීඩියෝ එකක් තියෙනවා මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. ජීවිතයේ දිනපු මිනිස්සෙක් පාර්ලිමේන්තු ගියා. මෙදා පාර නම් දැන් පාර්ලිමේන්තුවේ නැහැ. හැබැයි සුපිරි ඩයල් එක සාමාන්‍ය පෙළ පන්තියේ ඒ කාලේ මම එක එක වෙලාවට කාලා ජීවිතයේ දිනපු පුරා වඩු විකුණා බලන්න මොන වීඩියෝ එකක් ඒක ප්ලාස්ටික් තමයි මම දාන්නේ. පොලක විකුණන්න පුළුවන් හැමදේම ඔයාලත් පොඩ්ඩක්
මට ඕන වුණා බලන්න උඩරට මේ එළවලු ටිකක් විකුණන්න ඊට පස්සේ. අපේ දෙයියන්තර පොලේ උඩරට එළවලු ගෙන්නන එක්කෙනා 1997 වෙනකොට මම හිටියේ සාමාන්‍ය පෙළ පන්තියේ. ඒ කාලේ මම එක එක වෙළඳාම් කළා. සිල්ලර බඩු විකුණා, එළවලු විකුණා, ප්ලාස්ටික් බඩු විකුණා. මම සවුන්ඩ් එක දාන්න. එදදානමසය 97 වෙනකොට මම හිටියේ සාමාන්‍ය පෙළ පන්තියේ. ඒ ළමයි ජීවිතේ දිනවන සුපිරිම කතාවක් ඈ. අයිතින් නියම කතාවක් ඔයාලට පුළුවන් මේකෙන් ලොකු දෙයක් ගන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඒ වගේම ප්‍රවෘත්ති නිවේදකයෙක්, ජාතික රූපවාහිනියේ, ඒ වගේම ITN එකේ ඉතින් සුපිරි වැඩකාරයෙක් ජීවිතේ දිනවන මේක තමයි හොඳම උදාහරණය. මාර ගැම්මක් කියන ළමයි මේක ඇහුවට පස්සේ. කාලේ මම එක එක වෙළඳාම් කළා. සිල්ලර බඩු විකුණා, එළවලු විකුණා, ප්ලාස්ටික් බඩු විකුණා, පොලක විකුණන්න පුළුවන් හැමදේම විකුණා. මට ඕන වුණා උඩරට එළවලු ටිකක් විකුණන්න ඊට පස්සේ. අපේ දෙයියන්තර පොලේ උඩරට එළවලු ගෙන්නන එක්කෙනා හිටියේ. ඒ ආන්දලුයි අයියා කියලා අයියා කෙනෙක්. මම ඒ අයියට කිව්වා මට උඩරට එළවලු ළමයි ඔය 11 වසරේදී මේ එළවලු විකුණන්නේ ගෙනල්ල ඕනේ කියලා. මම එදා බස් එක පරක්කු වෙලා පොල් වගේක් අරගෙන යනකොට බස් එකේම දාගෙන මම යනකොට ටිකක් පරක්කුයි පොලට යනකොට ඉතුරු වෙලා තිබුණු එළවලු ගෝණි ටිකක් තමයි මට තිබුණේ. අපේ හැමදෙන්නේ මගේ ජීවිතේ වෙනස් කළේ ඉදිච්ච මාළු මිරිස් ගෝණියකුයි ටිකක් තැම්බිච්ච බීට්ටල ගෝණියකුයි කැඩිච්ච වටාණු ගෝණියකුයි. මම ගියාම මට ගෝ මේ ටික විතරයි ඉතුරු තියෙන්නේ, මේ ටික ගන්න කිව්වා. ගෝණි 3යි තිබුණේ. ඒ කාලේ හැටියට මට මතකයි රුපියල් 650ක එළවලු. මම මේ ටික අරගෙන ගිහිල්ලා දෙයියන්දර පොලේ මාළු මාකට් මෙහෙන් පොඩි ඉඩක් තිබුණා. මම උතන දාගත්තා. දාගත්තාම තෝරන්න ගියාම තෝරන්න මාළු මිරිස් ඉදිච්ච නැතිව නෑ. ඒ අයියම මට දුන්න බීට් ගෝණිය එහා පැත්තේ පොලේ එහා පැත්තේ තිබ්බා ගඟක් ගලන ගඟක් තියෙනවා. දෙයියන්දර හරහා යන මේ ගඟට ගිහිල්ලා හොදලා බීට් ගෝණියක් ගෙනල්ලා දුන්නා. මම වෙළඳාම් පොලේ දාගෙන හිටිය රුපියල් 30ක විතර වෙළඳාම් කරා. කවුරුවත් බලන්නේවත් නැහැ, මැස්සෝ අහනවා, ඇවිදගෙන යනවා. පැය දෙකමාරක් දාගෙන හිටිය විකුණින්නේ නැහැ. සිකුරාදා උදේ මේ සිකුරාදා හවස මාවරලේ පොළ තිබුණා. ඒ පොළට මං හිතුවා මාවරලේ පොළට අරන් යනවා මේ ටික කියලා. මං ආයේ මේ ගෝණි තුන බැඳගෙන JPD මුදලාලි කියලා මෙතන ඉන්නවා මුදලාලි මහත්තයා. JPD මුදලාලි මහත්තයාගේ ලොරියට දාගෙන මං කල්පනා කර කර යනවා රුපියල් 650ක් ඉවරයි. විකුණන්නත් බෑ මේ ටිකත් පොලේ ගෙනහිල්ලා මම මොකද කරන්න කියලා. මම මගදී JPD මුදලාලි තේ බොන්න එක සැරයක් නැවැත්තුවාම මම JPD මුදලාලිට කිව්වා මුදලාලි අද වැඩේ හරියන්නේ නැහැ, මට මේක පාඩුයි, ඊට පස්සේ මට සල්ලිත් නැහැ වෙළඳාම් කරන්න, මට පොඩි උදව්වක් කරන්න ඕක කියලා. JPD මුදලාලි හොම මොකද්ද බං කරන්න ඕනේ කියලා ඇහුවා. මං කිව්වා මං අද නාට්ටායිම් වැඩේ කරන්න මුදලාලිගේ ලොරිය කියලා. වෙනද ඉන්නව නාට්ටායිම් වැඩේ කරන්න වෙන මාමා කෙනෙක්. ඒ මාමා අයින් කරලා මට දුන්නා නාට්ටායිම් වැඩේ කරන්න. ඒ කාලේ අපේ හැමදෙරනේ කිලෝ 65 රතු ලුණු ගෝණි එන්නේ. මං හරි කෙසඟ සිරුරක් තිබුණ මිනිහෙක් 11 වසරේ ඉන්නකොට මං ලොරිය බඩු භාගයක් බෑවා. ලොරි භාගයක් බාලි වරලා ඊළඟ ලුණු ගෝණිය කරට ගත්තාම JPD මුදලාලිගේ වෙළඳාම් පොළට ගිහින් දාන්න මගේ ඉස්සරහට ආපු කවුදෝ කෙනෙක් මගේ ඇඟේ හැපුණා. කවුද කෙනෙක් ඇඟේ හැපුණා. මට මොකක් හරි වචනයක් කියවුණා මෙතෙන්දී. මං හිතනවා මට කියවුණේ හොඳ වචනයක් නෙමෙයි කියලා. ටිකක් නරකට හුරු වචනයක් කියවුණා. මම බඩු මල්ල ගිහිල්ලා මුදලාලිගේ වෙළඳාම් පොලේ දාලා ආපහු සැරයක් එනකොට මම දන්න කියන රාජయ్య මගේ ෂර්ට් එක කරකවල අල්ලගෙන හේතු කරගත්ත මුදලාලිගේම ලොරියට. මම ඇහුවා අයියේ කියලා. උඹ මොකද්ද හුව කියාගෙන ගියේ? මම කෝ සමා වෙන්න කියලා. හැබැයි රාජయ్యගෙන් බේරෙන්න විදියක් තිබුණේ නැහැ. මාව තද කරලා මට තව වචන කීපයක් කිව්වා. මම කොයිතරම් අමාරුකම් මැද්දේ වුණත් ඒ කාලේ ආත්ම ආරක්ෂක සටන් ඉගෙන ගන්න පන්තියකටත් යනවා අපේ ආමුදුරනේ. බැරිම තැන මම රාජయ్య නවල අනිත් පැත්තේ අතින් අල්ලලා ලොරියට හේතු කළා. හැදිච්ච තරහට රාජయ్యට දෙකක් ගැහුවා. දෙකක් ගැහුවා මේ මූණේ දෙපළම රාජయ్యගේ කැඩුනා. ලේ බේරෙනවා දැන්. ලේ බේරෙන අතර සීනි පැල්ලේ අක්කගෙන හිටියර පොලේ රෙදි කුරනවා. මම රෙදි කුරන අක්කගෙන් ටක් ගාලා තුවායක් අරගෙන වතුර ටිකක් දාලා රාජయ్యගේ මූණේ තියලා තැව්වා. රාජయ్యට කලන්තය දුනාම මම රාජయ్య එහෙම වත්තම් කරගෙන අරගෙන ගිහිල්ලා එතන මෙහා පැත්තේ තේ කඩයක් තියෙනවා බන්දුවයිගේ තේ කඩේ. බන්දුවයිගේ තේ කඩේ බංකුවේ දිගාරවලලා පවන් ගහලා වතුර ටික උග් ගහලා මං එහෙම්ම දිව්වේ පොලිසියට. මම පොලිසියට යනකොට මගේ පන්තියේම හිටිය ලක්තිලක කියලා මගේ යාළුවා තමවමත් පොලේ යනවා. රටකජු විකුණන්නේ ලක්තිලක. අදත් රටකජු විකුණනවා මාවරල පොලේ. මගේ එකම පන්තියේ හිටපු යාළුවගේ ඥාතිය තමයි රාජయ్య. ලක්තිලක පණිවිඩේ ගිහිල්ලා කියලා රාජయ్యගේ නංගිට ආපහු සැරයක් දුවගෙන එනවා පොළ පැත්තට. මං කෙලින්ම ගියේ පොලිසියට. එතකොට OIC මහත්තයා හිටියේ නෑ. හිටියේ ට්‍රැෆික් එකේ OIC මහත්තයා. මගෙන් අහුවා මොකද උඹ කියලා.
මං කිව්වා මට එක්කෙනෙක් ගැහුවා සර් කියලා. එතන හිටියේ රාළහාමිල දෙන්නෙකුට කිව්වා මෙන්න මූට ගහලා තියෙනවා ගහපු එකාව අරගෙන වරෙන් කියලා. මං පහලට එනකොට රාජయ్య මූණට තුවාය තියාගෙන අපේ හැමදෙනේ ලේ බේරි පොලිසියට එනවා. ඕයිසි මහත්තයෝ දැන් උඹ කිව්වේ උඹට නේද ගැහුවා කියලා. මට කතා කරන්න දෙයක් නැති වුණා. ඊට පස්සේ මගේ පැමිණිල්ල වෙනකොට ලියාගත්තේ රාජయ్యගේ පැමිණිල්ල. මං දැන් බංකුවේ වාඩි වෙලා මං මහා හඬින් අඬනවා. අඬ ඉන්නකොට ඕයිසි මහත්තයා ආවා. ඕයිසි මහත්තයා මගෙන් ඇහුවා උඹ මොකද කළේ කියලා. මං කිව්වා සර් මට ගැහුවා කියලා. උඹ ඉස්කෝලේ යනවද ඇහුවා තාම. උඹ ඉස්කෝලේ යන එකේ කොහොමද කියලා ඇහුවා. මං කිව්වා ඉස්කෝලේ යනවා කියලා. සරේ රාජయ్య ළඟට ඕයිසි මහත්තයා ගියා. ඕයිසි මහත්තයා ගිහිල්ලා ඇහුවා මොකද උනේ කියලා රාජయ్య පළවෙනි වචනේ පිට කරනකොටම ඕයිසි මහත්තයා කිව්වා උඹ බීලා නේද ඉන්නේ කියලා. පොලිසියේ හිටපු රාළහාමි කෙනෙක් එක රාළහාමි හිටියේ රාළහාමිට කිව්වා මූව බලාගෙන කිව්වා. මං ඒ රාළහාමිට ආරාධනය කළා එන්න බැරි වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඒ රාළහාමි 4:00මාරට ඕෆ් වෙන්න හිටියේ. රාළහාමිට ඕෆ් වෙන්න විදියක් නැහැ. පැය දෙකක් රාළහාමි මට ගැහුවා අපේ හැමදෙරනේ. බංකුවේ වාඩි වෙලා ඉඳි පැය දෙකක් ගැහුවා. පැය දෙකක් ගියා ඕයිසි මහත්තයා ඉන්න. මං වැටිලත් අඬනවා. පයින් ගහනවා, අතින් ගහනවා. ඕයිසි මහත්තයා ආව ඕයිසි මහත්තයා එනකොට පැමිණිල්ල ලියලා උසාවි දාන්න තීරණය කළා තිබුණේ. ඊට පහුවෙනිදා මම විත්තිකරු වෙලා මං තීන්දුව කළා මං උසාවි යන්නේ නැහැ. මං අද රෑ බෙල්ලිවැල් දා ගන්නවම කියලා මං තීරණේ හිටියා. පැය භාගයකට විතර පස්සේ මගේ අක්කා එතකොට වැඩ කරේ හීගොඩ ඉස්පිරිතාලේ. ඒ හීගොඩ ඉස්පිරිතාලේ වැඩ කරපු රාජయ్యගේ අයියා කෙනෙක් හිටියා. ඒ අයියා පොලිසියට ඇවිල්ලා පැමිණිල්ල ලස් කරගත්තා. පැමිණිල්ල ලස් කරගත්ත නිසා උසාවි යන්න නැතුව මට ගෙදර ඉන්න අවස්ථාව හම්බුණා. මම ගෙදර ඉන්න හදනකොට ඕයිසි මහත්තයට කියලා ආවේ හරියටම 1997 ඔක්තෝබර් මාසේ 23 වෙනිදා. මම ඕයිසි මහත්තයට කියලා ආවේ මමත් කවදා හරි පොලිසියට එනවා කියලා. පොලිසියෙන් එළියට බහිනකොට මගේ උමනාව තිබුණේ C3කුයි S3කුයි අරගෙන 6.3ක් අරගෙන SI මහත්තයෙක් වෙන්න. මාස දෙකයි තුනේ මම විභාගයට පාඩම් කළා. මට පුළුවන් වුණා අපේ හැමදෙරේ C3කුයි S3කුයි ගන්න සාමාන්‍ය පෙළ විභාගයට. සතියේ එක දවසයි එතකොට මම ඉස්කෝලේ ගියේ. මම විද්‍යාවයි ඉංග්‍රීසි සාමාන්‍ය පෙළ ෆේල් වුණා. 6.3ක් අරගෙන මම නාරන්දිනියට ගියා. උසස් පෙළ විභාගයේ සමත් වෙලා රුහුණ විශ්වවිද්‍යාලයට එන්න අවස්ථාව හම්බුණා. මම විශ්වාස කරනවා මගේ ජීවිතේ වෙනස් වුණේ ආන්දලුවේ අයියා දුන්න මට නරක් වෙච්ච එළවලු ගෝණි 3යි. JPD මුදලාලි දුන්න නාට්‍යාමි වැඩේ කරන්න දුන්න අවස්ථාවයි. රාජయ్య ඇඟේ හැප්පිලා මට පහර දෙන්න තැත් කිරීමයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මගේ පළවෙනි පොත් 3 ප්‍රදානය කිරීම සඳහා ආරාධනය කරනවා. JPD මුදලාලිට දර්ශන ලොරියේ හිමිකරුට මම ආරාධනය කරනවා. මට පාර්ලිමේන්තු වෙන්න දක්වා දුර හැදූ JPD මුදලාලිට ගෞරවයෙන් ආරාධනය කරනවා වේදිකාවට. මගේ පළමු පොත පිළිගන්නා ලෙසට JPD මුදලාලි නොහිටින්න අද පාර්ලිමේන්තුවේ මිනිහෙක් නැහැ. මම ආරාධනය කරනවා මෙතන ඉන්නවා කියලා මම විශ්වාස කරනවා රාජయ్య. රාජయ్య තමයි මගේ බෙල්ලෙන් ඇලලා පහර දුන්නේ. රාජయ్య පහර දුන්නේ නැත්නම් අපි හැමෝටම අද මෙතන කතා කරන්න වෙන මිනිහෙක්. රාජయ్యට ගෞරවයෙන් ආරාධනය කරනවා මෙතෙන්ට එන්න කියලා. ඒ වගේම 2000 අවුරුද්ද වෙනකොට මම උසස් පෙළ විභාගයට පෙනී හිටපු ශිෂ්‍යෙක්. උසස් පෙළ විභාගයේ අතරතුරත් මට වුණා නිවේදකයෙක් වෙන්න. මගේ ගමනම තිබුණේ නිවේදකයෙක් වීමේ උවමනාවෙන්. මම අවස්ථා ගණනාවක් හැම මාධ්‍ය ආයතනයකටම ගියා. මාව ගන්න කවුරුත් හිටියේ නෑ. මට උවමනාව තිබ්බ කවදා හරි මං ස්වාධීන රූපවාහිනියට යනවා කියලා. පළවෙනි දවසේ ගියාම ස්වාධීන රූපවාහිනියට මං හම්බුණා අමාරුවෙන් ගිහිල්ලා නිව්ටන් ගුණරත්න මහත්තයව. නිව්ටන් ගුණරත්න මහත්තයට මං කිව්වා සර් මට නිවේදකයෙක් වෙන්න පොඩි අවස්ථාවක් දෙන්න කියලා ඇප්ලිකේෂන් එකක් දුන්නාම මට කිව්වා අයිසේ නිවේදකයෝ ඕන තරම් ඉන්නවා මේක ඇතුලේ තමුසෙට දන්නවල යන්න යන්න කිව්වා. ආයෙත් හරියටම තව සතියකට පස්සේ දෙවනි සතියේ මම ආයෙ ගියා ITN එකට. ITN එකට ගියාම නිව්ටන් ගුණරත්න මහත්තයා කාමරයට ගියාම මට කිව්වා තමුසෙට මං කිව්වනේ දන්නවල වන්නම් යන්න කිව්වා. දවස් 2යි. අපි ආම්දුරනේ දවස් 5 වෙනි දවසත් මං ගියා. 5 වෙනි දවසේ ගුණරත්න මහත්තයා ටිකක් තරහ ගියා නිව්ටන් ගුණරත්න මහත්තයට. මට දන්නවල වන්නම් කිව්වා ආයෙ කිව්වා. 7 වෙනි දවසෙත් මං ගියා. 7 වෙනි දවසේ ගිහිල්ලා කවදාවත් මම වාඩි වෙන්නේ නැහැ සභාපතිතුමාගේ කාමරයට ගිහලා තප්පර දෙකයි කාලය. මං එදා ගිහිල්ලා සභාපතිතුමාගේ මේසේ ඉස්සරහින් වාඩි වුණා. වාඩි වුණාම සභාපතිතුමා ඉක්මනට නැගිට පුටුවේ. නැගිටලා මට කිව්වා තමුසේ හරි වදකාරයෙක් මිනිහෝ කියලා ඉවරලා ඒවලේ කතා කරා ලලිත් සමරවීර කියලා මහත්තයෙකුට ටෙලිෆෝන් එකෙන් කතා කරලා කිව්වා මෙන්න මේ දරුවගේ ස්ක්‍රීන් ටෙස්ට් එකක් ගන්න කිව්වා. මම දන්නේ නැහැ ස්ක්‍රීන් ටෙස්ට් කියන්නේ මොකක්ද කියලාවත් එතකොට. ප්‍රවෘත්ති මැදිරියට ගිහිල්ලා මට මුලින්ම දුන්නා ප්‍රවෘත්ති ඉදිරිපත් කරන ස්ක්‍රිප්ට් වගේක්. මට මේව බලා ගන්න කිව්වා. බලාගෙන කියන්නකෝ මම කිව්වා කියලා ඉවරලා සභාපතිතුමාගේ කාර්යාලයට ආවහම සභාපතිතුමා බීට ලොකු කැසට් එකක් තිබුණේ. ඒ කාලේ කැසට් එක අරගෙන ඉවරලා මට කිව්වා දන්නවල එවන්නම් කියලා සභාපතිතුමාට බයයි ආයේ මං තව දවසක් එයි කියලා. ඊට පස්සේ මට කිව්වා ඔහොම ඉන්න කිව්වා කියලා ඉවරලා
එවලෙම කැසට් එක දාලා දැන් සභාපතිතුමා නිව්ටන් ගුරුරත්න මහත්තයා බලාගෙන ඉන්නවා ටීවී එක දිහා. ප්‍රවෘත්ති යන අතරේ මම කියන ප්‍රවෘත්ති යන අතරේම නිව්ටන් ගුරුරත්න මහත්තයා කිව්වා අයිසී තමුසගේ වොයිස් එක හොඳයි කිව්වා. තමුසගේ වොයිස් එක හොඳයි. හැබැයි තමුසගේ රූපය ගැලපෙන්නේ නැහැ කිව්වා ටීවී එකට. ඒක තියෙන්න ඕනක හොඳ පර්සනැලිටියක් තියෙන රූපයක් තියෙන්න ඕනක. තමුස ගැලපෙන්නේ නැහැ කිව්වා ටීවී එකට. හැබැයි මට ලක්හඬේ අශෝක මහත්තයට කතා කරලා කිව්වා අශෝක ළමයෙක් ඉන්නවා මෙන්න මේ ළමයා බලන්න කිව්වා. අපේ හාමුදුරනේ 7 සැරයක් ITN එකට යනකොට මට උදව් කරපු මිනිහෙක් හිටියා. ඒ සභාපතිතුමාගේ කාමරේ වැඩ කරපු නාලක කියන ඒ කාලේ හිටියේ කාර්යාලකාරී සහෝදරයා. කවදාවත් සභාපතිතුමාගේ කාමරේට යන්න වෙන්නේ නැහැ. නාලක නොහිටියන නාලක මම අඳුරන්නෙත් නැහැ. බොරු කියා හැමදාම 7 වෙනි වතාවටත් නිව්ටන් ගුරුරත්න සභාපතිවරයාගේ කාර්යාලයට මාව යවුවා. ස්වාධීන රූපවාහිනියේ නිවේදකයෙක් වෙන්න මට ඉඩ හදලා දුන්නේ මම විශ්වාස කරනවා අපේ නාලක කියලා ස්වාධීන රූපවාහිනියේ වර්තමාන සභාපතිවරයාගේ කාර්යාල සහායකවරයා වෙන නාලක සහෝදරයාට මම ඉතාමත් ගෞරවයෙන් යුක්තව ආරාධනය කරනවා ඔබ නොහිටින්න මම පාර්ලිමේන්තුවේ ඉන්න විදියක් නැහැ. ඇවිත් මගේ පොත පිළිගන්නා හැටියට. ජීවිතේ වෙනස් කරපු මිනිස්සු අතරේ ඔහුට ඇවිදින්න බෑ අපේ හාමුදුරනේ. 1988 අවුරුද්ද මං කියන අවුරුද්ද වෙනකොට මට අපේ ගෙදර අවුරුදු 2කට අඩු නංගි කෙනෙකුත් හිටියා. මගේ ලොකු අක්කට මාසයකටත් වඩා අඩු දුවෙකුත් හිටියා. මට පොලේ යන්න පළවෙනි හුරු කිරීම කළේ සෝනි අයියා. සෝනි අයියා ඉස්සෙල්ලා මට දුන්නේ අපේ හැමදෙනේ shopping bag 20ක් මාළු මාකට් එකේ විකුණන්න. shopping bag 20 25 විකුණනම් හැමදාම සෝනි අයියා රුපියල් 2ක් 3ක් මට දෙනවා. සමහර දවසට මම 750ට පුවක් කඩනවා මේ කාලේ. එක ගහකට 750යි හම්බුනේ. මේ සල්ලිත් දාලා මම සමහර දවසට ගෙදර රැයට කන්න හාල් කිලෝ එක අරන් එන්නේ මේ සල්ලි වලින්. මගේ ඊළඟ පොත ප්‍රදානය කරන්නේ මම ආදරය කරන කකුල් දෙකේ පණ නැති වුණත් ඇවිදින්න මහා ලොකු හිතක් තිබුණ සෝනි අයියාටයි මගේ මීළඟ පොත් ප්‍රදානය කරන්නේ. අපේ අම්මා තරම් දුක් විඳපු ගෑණියෙක් මගේ ජීවිතේ මම කවදාවත් අහලත් නැහැ දැකලත් නැහැ. අපේ අම්මගේ ළඟින්ම මම හිටිය කෙනෙක්. අම්මගේ හැඟීමක්ම වින්ද කෙනෙක්. අම්මා නද්දි මමත් අඬපු කෙනෙක්. අම්මා hina වෙද්දි මමත් hina වුණ කෙනෙක්. මගේ අම්මටයි තාත්තටයි මගේ මීළඟ පොත එක පරිත්‍යාග කරනවා. ඒ වගේම සංකේතයක් විදිහට සරෝජනී මිස්ට 1997 අවුරුද්දේ මම හමුදාවට යන්න තීරණය කළ තිබුණේ සාමාන්‍ය පෙළ පන්තියේ ඉඳද්දි. හමුදාවට යනිනකොට මගේ සහතික ටික ඉරලා විසි කරලා මට සරෝජනී මිස් බැනලා කිව්වා උඹලා වගේ මේ ඇච්චෝ නෙමේ හමුදාවෙ ඉන්නේ ලොකු ඇඟපත තියෙන උන් ඔබ සාමාන්‍ය පෙළ විභාගය කරපන් කිව්වා. සරෝජනී මිස්ටත් මම ඒ කාලේ කිව්වේ අම්මේ කියලා. මම විශ්වාස කරනවා මගිට හම්බුණ ගුරුවරුන් අතරේ සරෝජනී මිස් වගේම තව ගොඩ දෙනෙක් ඉන්නවා. සංකේතයක් විදිහට සරෝජනී මිස්ටත් මගේ පොත පරිත්‍යාග කරනවා. මගේ ගමන සාමාන්‍ය පෙළ ගමන සමහර වෙලාවට කමලබන්දුටයි මටයි කමලබන්දු වෙන විදිහකට උපැන්න හදලා තිබුණා. කමලබන්දුගේ මගේ හමුදා ජීවිතය අවසන් කළේ ඔබතුමිය. ඔබතුමිය නොහිටින්න සමහරලාට මගේ ජීවිතේ වෙනස් වෙලා ඔබතුමියත් මගේ ජීවිතේ වෙනස් කරපු කෙනෙක්. මගේ අම්මටයි තාත්තටයි සරෝජනී මිස්ටයි මම ආරාධනය කරනවා වේදිකාවට මගේ පොත ලබා ගන්නා විදිහට. මේ පොත ඇතුලේ තියෙන්නේ මගේ පාර්ලිමේන්තුව ඇතුලේ කතා කළ කතා කිහිපයක සටහන් ටික. ඔබ සියලු දෙනාටමත් මම පොත පරිත්‍යාග කරනවා. ඔබ සියලු දෙනාට මගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරනවා. මාව පාර්ලිමේන්තුවට යන්න තව බොහෝ පිරිසක් උදව් කරන්න ඇති පාර්ලිමේන්තු ගමන දක්වා ඔබ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. ලස්සන කතාවක් ළමයි එක මේ ඔයාලට ඒක තේරෙන්න ඇති. ඩේටා ප්‍රශ්නයක්ද දන්නෙත් නෑ. දැන් ෆෝන් එක ඔෆ් දන්නෙත් නෑ. ඊළඟට කතා කරන මාතෘකාව තමයි ළමයි අපි රාජ්‍ය ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථාදායකය කතා කරේ. මේ රාජ්‍ය ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථාදායකය අතර තියෙන සම්බන්ධතාවයේදී අපි ගෝ මේ ව්‍යවස්ථාදායකය අද වර්තමාන වෙද්දී පහළට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයේ කාර්යභාරය හීන වෙලා තියෙනවා. ඒකට හේතු කීපයක් අපි කතා කරා.
රාජ්‍ය ප්‍රතිපත්ති සහ දේශපාලන පක්ෂ ක්‍රමයේ වර්ධනය රාජ්‍ය ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථාදායකය ගැන කතා කරද්දී මේ අපි කිව්වා ව්‍යවස්ථාදායකයේ බලය හීන වෙන්න බලපාපු හේතු ටිකක්. එතනින් පළවෙනි හේතුව කතා කරා දේශපාලන පක්ෂ ක්‍රමයේ වර්ධනය කතා කරා. ඒතර අපි ඊළඟ කාරණාව කතා කරනවා මේ ව්‍යවස්ථාදායකයේ බලය හීන වෙන්න බලපාපු ඊළඟ කාරණාව තමයි සමාජීය ප්‍රශ්න සංකීර්ණ වීම. සමාජීය ප්‍රශ්න සංකීර්ණ වීම. බලමු. මම කියවන ළමයි සමාජයේ ඇති ප්‍රශ්න දිනෙන් දින සංකීර්ණ වීමත් සමගම ව්‍යවස්ථාදායකයට එම ප්‍රශ්න තනියම විසඳීමට හැකියාවක් නොමැත. එම නිසා අද වර්තමානයේ සමාජයේ ඇති සංකීර්ණ ප්‍රශ්න විසඳීමට දේශපාලන විශේෂඥයන් සහිත කාර්ය මණ්ඩල පිහිටුවා ඇත. එයින් අපට පැහැදිලි වන්නේ ව්‍යවස්ථාදායකයා අද වර්තමානයේ ජනතාවගේ පොදු ගැටලු විසඳීමෙහි මෙතනින් හදාගන්න පොදු ගැටලු විසඳීමෙහිලා රබර් මුද්‍රාවක් බවට පත් වී ඇති බවයි. ඒක හදාගන්න. පොදු ගැටලු විසඳීමෙහිලා රබර් මුද්‍රාවක් බවට පත් වී ඇති බවයි කියලා හදාගන්න. පොදු ගැටලු විසඳීමෙහිලා රබර් මුද්‍රාවක් බවට පත් වී ඇති බවයි. හරිද ළමයි? හරි. ඊට පස්සේ අපි කතා කරමු රාජ්‍ය ප්‍රතිපත්ති ගැන කතා කරද්දී මේ ව්‍යවස්ථාදායකයේ විශාල කාර්යභාරයක් කරනවා කිව්වා. හැබැයි ළමයි මේ ව්‍යවස්ථාදායකයේ අද වර්තමාන වෙද්දී දුර්වල වෙලා තියෙනවා කියලා අපි කතා කරා. එතනදී අපි කතා කරා මේ එක දේශපාලන පක්ෂ ක්‍රමයේ වර්ධනය නිසා දුර්වල වුණා කියලා කතා කරා. දෙවැනියට අපි දැන් කතා කරා සමාජීය ප්‍රශ්න සංකීර්ණ වීම කියන කාරණාව. ඇත්තටම ළමයි සමාජයේ මිනිසුන්ගේ ප්‍රශ්න කියන දේවල් මිනිස්සු එන්න සරල වෙන්නේ නැහැ. මිනිසුන්ගේ තියෙන ප්‍රශ්න ගැටලු ළමයි දවසින් දවස සංකීර්ණ වෙනවා. නේ මිනිස්සු කාර්යබහුල වීමත් සමගම මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්නත් මොකද වෙන්නේ එන්න සරල වෙන්නේ නැහැ. ඊටාම සංකීර්ණ ප්‍රශ්න බවට පත් වෙනවා. එන අපිට එකෙන් පැහැදිලි සමාජයේ මිනිස්සු සංකීර්ණ වෙද්දී මිනිස්සුන්ගේ ප්‍රශ්නත් මොකද වෙන්නේ සංකීර්ණ වෙනවා. එතකොට මේ ව්‍යවස්ථාදායකයට මේ ප්‍රශ්න තනියම විසඳ ගන්න බෑ. ව්‍යවස්ථාදායකයට මේ ප්‍රශ්න ළමයි තනියම විසඳ ගන්න බෑ. ඒ නිසා ව්‍යවස්ථාදායකයා මොකද කරන්නේ? ඒ වෙනුවෙන් වෙනම කාර්ය මණ්ඩල පිහිටවනවා. ඒ වෙනුවෙන් වෙනම කාර්ය මණ්ඩල පිහිටවනවා. ඇයි ඒ? ව්‍යවස්ථාදායකයට සමාජයේ තියෙන ප්‍රශ්න සංකීර්ණ වැඩි. එන අපිට පැහැදිලි ළමයි මොකද්ද? අද වර්තමානයේ සමාජයේ ප්‍රශ්න සංකීර්ණ වීම නිසා ව්‍යවස්ථාදායකත්වයේ తত্ত্বය පහළ වැටලා තියෙනවා. අපි බලමු තුන්වෙනි කාරණාව. ව්‍යවස්ථාදායකයේ කාර්යභාරය නැත්නම් ව්‍යවස්ථාදායකයේ తত্ত্বය පහළ වැටෙන්න බලපාන තුන්වෙනි කාරණාව තමයි ප්‍රායෝගික ප්‍රතිපත්ති ඉදිරිපත් කළ නොහැකි වීම. අන්න මොකද්ද? ප්‍රායෝගික ප්‍රතිපත්ති ඉදිරිපත් කළ නොහැකි වීම. හරි. ඒකත් මම පොඩ්ඩක් කියවන්නම්. ව්‍යවස්ථාදායකයට කළ හැකි වන්නේ යම් ප්‍රතිපත්තියක දල සැලැස්මක් ඉදිරිපත් කිරීමයි. එහෙත් එම ප්‍රතිපත්තියේ ක්‍රියාත්මක වූ පසුව ප්‍රායෝගිකව දුර්වල ප්‍රතිපත්තියක් බවට පත් වෙයි. එම නිසා ව්‍යවස්ථාදායකයට ප්‍රායෝගික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළ නොහැකි බව ප්‍රකාශ කරනවා. මම ටක් ගාලා පැහැදිලි කරන්නම්. විනාඩියක් වගේ කෙටි කාලයක් තියෙන්නේ. ඇත්තම ළමයි ඔයාලා දන්නවා ව්‍යවස්ථාදායකය විසින් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරද්දී ප්‍රායෝගික නැහැ නේ. අපි කිව්වා රනිල් වික්‍රමසිංහ ෆ්‍රී වයිෆයි කලාපයක් දෙනවා කියලා. මුකුත් නැහැ නේ. ටැබ් දෙනවා කියලා කිව්වනේ. තව විවිධ ප්‍රතිපත්ති ගෙනාවනේ. ඒ කියන්නේ මිනිසුන්ට නොමිලේ වයිෆයි දෙනවලු, නොමිලේ බෙහෙත් දෙනවා, නොමිලේ පොහොර දෙනවලු. හැබැයි ප්‍රායෝගික ප්‍රතිපත්ති මෙයාලා ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ නිසා අද වර්තමානයේදී ව්‍යවස්ථාදායකයේ තියෙන తত্ত্বය යටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ළමයි ව්‍යවස්ථාදායකයේ ප්‍රායෝගික වෙන ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ නැහැ. ඇත්තරම ඉෂ්ට කරගන්න පුළුවන් ප්‍රතිපත්ති
මේ හදන්නේ අර මහජනතාවගේ ඡන්දය ගන්න ඕන නිසා බොරු ප්‍රතිපත්ති හදනවා. මොකද මහජනතාවගේ ඡන්දය ගන්න ඕන නිසා බොරු ප්‍රතිපත්ති හදනවා. පැහැදිලිද? අර ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරගන්න බෑ. බොරු පොරොන්දු දෙනවා මිනිස්සුන්ට. බොරු පොරොන්දු දීලා මිනිස්සුන්ගේ ඡන්දය ගත්තට පස්සේ ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කරුණු නිසා ව්‍යවස්ථාදායකයා අද වර්තමාන වෙද්දී ඊටාම පහළට වැටලා තිනවා. ඉතින් ළමයි අපි කිව්වා සමස්තයක් ලෙස ගත්තාම අපිට පැහැදිලි වෙන්නේ මේ ව්‍යවස්ථාදායකයේ සහ රාජ්‍ය ප්‍රතිපත්ති අතර තියෙන ඊටාම කිට්ටු සම්බන්ධතාවයක්. ඒකට හේතුව තමයි අපි දන්නවා අද වර්තමානයේ වෙද්දී ළමයි මේ රාජ්‍ය ප්‍රතිපත්ති හදන්නේ කවුද? ව්‍යවස්ථාදායකය. ඒ වගේම මේ රාජ්‍ය ප්‍රතිපත්ති වලට මුදල් වේදම් කරන්නේ කවුද? ව්‍යවස්ථාදායකය විසින්. කොහොම වුණත්